සතියට ප්‍රවේශයක් සම්මා සම්බුදු සරණයි සදැහැති ඔබ සැමට. අදත් සෙනසුරාදා දවසේ සතියට ප්‍රවේශයක් වැඩසටහන මෙලෙසින් ආරම්භ කරන්නටයි අප දැන් සූදානම් වන්නේ. මේ ගතවන්නේ සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය. ඉතින් මේ ගතවන උත්සව සමයේදීත් සතිමත්ව දිවිගවමින් ඔබේ ජීවිතේ සාර්ථක කරගන්නට ඔබට ශක්තිය ධෛර්යය වරම වාසනාව ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අදත් සුපුරුදු පරිදි මේ වැඩසටහන අප ඔබ වෙත ගෙන එන්නේ සතිපාසල පදනමේ නිර්මාතෘවර පූජනීය උඩඊරියගම ධම්මජීව ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පෙරදැරිවයි. ඒ වගේම මේ වැඩසටහන අද විකාශය කිරීම සඳහා Tamanගේ සදැහැති දායකත්වයේ එක්කාසු කරනවා පිටකොට්ටේ පාගොඩ පාරේ පදිංචි සදැහැති පින්වත් උපාසිකාවක් විසින්. විශේෂයෙන්ම ඇගේ 54 වැනි ජන්මදින නිමිති කොටගෙන තමයි සැමටම ධර්ම අවබෝධය ළඟා කර දෙන්නට මේ වැඩසටහන සඳහා දායකත්වය ලබා දෙන්නට එතුමිය කටයුතු කරන්නේ. ඒ වගේම මේ පිනෙන් ඇයගේ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ලැබේවායි එතුමිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ රැකියා කටයුතු වල දියුණුව ප්‍රාර්ථනා කරන අතරතුරේ දැනට ජන්මාන්තරගතව සිටින ඇයගේ පින්වත් දෙමාපියන්ගේ ඒ පරලොව ජීවිත සුවපත් වේවායි ප්‍රාර්ථනා කරනට එතුමිය බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම මෙයට සවන් දෙන සියලුම දෙනාට ධර්මාවබෝධය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවත් පෙරදරි කරගනිමින් තමයි එතුමිය මේ සඳහා දායකත්වය ලබා දෙන්නේ. ඉතින් මේ බලාපොරොත්තු සියල්ල ඒ අයුරින්ම සඵල වේවායි ප්‍රාර්ථනා කරගෙන අපි දැන් සූදානම් වන්නේ සතියට ප්‍රවේශයක් වැඩසටහන මෙලෙස ඔබ හමුවේ තබන්නට. සතියට ප්‍රවේශයක් සුබ දවසක්. අපි අද දවසේදී සූදානම් වෙන්නේ සතියට ප්‍රවේශයක් වැඩසටහන ආරම්භ කරන්නට. පාද නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. කඩුවෙල බෝමිරිය සතිපාසල් මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක අතුගිරියේ ධම්මවිහාරී ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඉතින් අපි දැන් මොහොතක් සතිමත් වෙන්නට වෙලාව වෙන් කරගමු. හොඳයි හැම දිනකටම සතිමත් දවසක් කියලා ප්‍රාර්ථනා කරන අද දවස අපි වැඩසටහන ආරම්භ කරන්න හදන්නේ. ඊට කලින් ප්‍රායෝගිකව ඉඳගෙන සතිය පුහුණු කිරීම සම්බන්ධයෙන් අත්දැකීමක් ලබන්න අපි කාලය යොදා ගන්න හදන්නේ. ඒතකොට අපි ඉඳගෙන සතිය පිහිටවන වෙලාවේදී මේ ඉඳගෙන ඉන්න කයත් එක්ක අපේ හිත පවත්වන්නයි උත්සාහ කරන්නේ. වෙනද අපි ඉඳගෙන ඉඳලා තියෙනවා, හැබැයි අපි ඉඳගෙන ඉන්න කයත් එක්ක හිත පැවතුන්නේ නැහැ. කය මෙතන තියදී හිත එක එක දිහාවල තමයි තිබුණේ. ඉතින් එතකොට සතිය නැහැ. වඳුරු මනසක් කියලා කියනවා. මේ වඳුරු මනස වෙනුවට කොච්චරක් මේ ඉඳගෙන ඉන්න කයත් එක්ක අපිට හිත පවත්වන්න පුළුවන්ද කියලා තමයි උත්සාහ කරන්නේ. ඉතින් අපි ඉඳගෙන ඉන්න කයට හිත අරගෙන මේ කයට දැනෙන දේවල්, කයේ සිද්ධ වෙන දේවල් කෙරෙහි සතිමත් බව පවත්වනවා. එතකොට මේ කයේ නිතර සිද්ධ වෙන දෙයක් තමයි හුස්ම කියලා කියන්නේ. අපි වැඩි වශයෙන් උත්සාහ කරනවා හුස්මත් එක්ක අවධානය තියාගෙන හුස්ම ඉහළ පහළ යන එක කෙරෙහි සතිමත් බව පවත්වන්න. ඉතින් මේ හුස්මට හිත ගන්න, කයට හිත ගන්න එකපාරට අමාරු නිසා අපි ටික වෙලාවක් අවට පරිසරයේ ශබ්ද සිහියෙන් අහන එක කරනවා. එතකොට අපේ මනසේ කලබල ගොඩක් අඩු වුණාට පස්සේ අපි අවධානය කයට ගන්න එක සිද්ධ කරනවා. ඉතින් මම පුංචි මෙහෙවීමක් කරන්නම්. එතකොට ඔයගොල්ලන්ට පහසු වෙයි සතිමත් වෙන්න, ඒකත් එක්ක එකතු වෙන්න, සම්බන්ධ වෙන්න. ඒකට පහසුවක් ඇති වෙයි. ඒක නිසා ඔයගොල්ලෝ හොඳට ඉරියව්ව සම්බර කරගෙන කොන්ද කෙලින් තියාගෙන ඉස්සෙල්ලාම පහසුවෙන් වාඩි වෙන එක කරන්න ඕනේ. ඔයගොල්ලෝ ඇඟ දරදඬු කරගන්නේ නැතුව ඇඟේ සෑම මස් පිඩුවක්ම ලිහිච්ච ආකාරයකට තියාගෙන සමබර ඉරියව්වක කය සකස් කරගන්න එක කරන්න ඕනේ. ඔයගොල්ලෝගේ අත් දෙකත් පහසු විදිහකට තියාගන්න. S2 පියාගන්නකොට ගොඩක් තද කරගන්නේ නැතුව සාමාන්‍ය විදිහට S2 වහගන්න එකත් කරන්න ඕනේ. කොන්ද කෙලින් තියාගෙන ඇඟේ සෑම මස් පිඩුවක්ම ලිහිච්ච ආකාරයකට තියාගෙන සමබර ඉරියව්වක කය සකස් කරගෙන අත් දෙක පහසු විදිහකට තියාගෙන S2 සාමාන්‍ය පරිදි වසාගෙන දැන් ඕගොල්ලෝ හොඳට සිහියෙන් මේ වෙලාවේ ඕගොල්ලෝගේ අවට පරිසරයේ ඇහෙන ශබ්ද කෙරෙහි සතිමත් වෙන්න. තමන්ගේ අවට පරිසරයෙන් ඇහෙන ශබ්ද හොඳට සිහියෙන් අහන්න.
ඕගොල්ලෝ මේ වෙලාවේ සිහියෙන් ඉන්න නිසා අවට පරිසරයේ ශබ්ද ඕගොල්ලන්ට හොඳින් ඇහෙයි. ඈතින් ඇහෙන ශබ්ද, ළඟින් ඇහෙන ශබ්ද හොඳට සිහියෙන් අහන්න. බලන්න පරිසරයේ විවිධ ශබ්ද මතුවෙලා නැති වෙන ආකාරය, නැවත නැවත ශබ්ද මතුවෙන හැටි සිහියෙන් දැනගන්න. දැන් ඕගොල්ලෝ අවට පරිසරයේ ශබ්ද අහන එක නවත්තලා තමන්ගේ අවධානය තමන් ඉඳගෙන ඉන්න කයට ගන්න. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න කයට හිත ගන්න එකයි කරන්නේ. තමන් ඉඳගෙන ඉන්න කයට හිත ගත්තාම මේ වෙලාවේ තමන්ගේ කයට දැනෙන දේවල් සතියෙන් දැනගන්න. තමන් හුලං වදින තැනක ඉන්නවා නම් හුලං වදිනකොට කයට දැනෙන සිසිලස, සමහර විට කයට රස්නේ දැනෙනවා නම් ඒ බව, හුස්ම ඉහළ පහළ යන විදිය, හුස්ම ඉහළ පහළ යනකොට උදරයේ පිම්බෙන හැකිලෙන ආකාරය සිහියෙන් බලන්න. තමන්ගේ කයට දැනෙන දේවල්, කයේ සිද්ධ වෙන දේවල් කෙරෙහි සතිය පවත්වන්න. තමන්ට හුස්ම ඉහළ පහළ යන එක හොඳින් වැටහෙනවා නම් තමන්ගේ අවධානය හුස්ම මතම රඳව ගන්න පුළුවන්ද කියලා බලන්න. බාහිර දේවල් අමතක කරලා හුස්මත් එක්ක සතිමත් වෙන්න. යම් වෙලාවක අවධානය වෙනස් වුණොත් නැවතත් අවධානය කයට ගන්න, හුස්මට ගන්න. හුස්ම ඉහළ පහළ යන ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න. හුස්මට අමතරව කයට දැනෙන යම් යම් දැනීම් විඳීම් ප්‍රකට වෙනවා නම් ඒ සියල්ල කෙරෙහි සතිමත් වෙන්න.
සමහර විට කයේ පවතින වේදනා, කයට දැනෙන උණුසුම් සීතල ස්වභාවයන්, හුස්ම ඉහළ පහළ යන විදිය, අවධානය වෙනස් වුණොත් අවධානය වෙනස් වෙන හැම වෙලාවකම නැවතත් අවධානය කය වෙත ගන්න. අවධානය වෙනස් වෙන හැම වෙලාවකම නැවතත් අවධානය කය වෙත ගන්න. හොඳයි අපි කෙටි වෙලාවක් ඉඳගෙන සතිමත් වීම සම්බන්ධයෙන් ප්‍රායෝගිකව අත්දැකීමක් සඳහායි කාලය යොදාගත්තේ. ඒක අපේ ප්‍රායෝගික පුහුණුව. ඒක ඊටාම වැදගත් වෙනවා අපේ සතිමත් බව තවදුරටත් වර්ධනය කරගන්න. ඉතින් ඒක නිසා මේ ප්‍රායෝගික පුහුණුව හැම දවසකම සිද්ධ කරන්න කාලය යොදා ගන්න එක හැම දිනෙක විසින්ම සිද්ධ කරන්න ඕනේ කියන එක මතක තියාගන්න. එතකොට අපිට ඒක ඉස්සරහට තවදුරටත් දියුණු කරගෙන යන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අපි දැන් සූදානම් සුපුරුදු පරිදි ස්වාමින් වහන්සේ සමග කතිකාවතේ යෙදෙන්නට. හිතවතුනි, අපි අද දවසේදී සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඔබට ඇති වී තිබෙන ගැටලු සඳහා ස්වාමින් වහන්සේ පිළිතුරු ලබා දෙන්න තමයි අපි අද දවසේදී සූදානම් වෙලා ඉන්නේ. විශේෂයෙන්ම
සක්මන් භාවනාව එහෙමත් නැත්නම් අපි කියනවා සතිමත් ඇවිදීම, ඒ වගේම සතිමත් ඉඳ ගැනීම, සතිමත් නිදා ගැනීම, සතිමත් හිට ගැනීම කියන අංග 4 පිළිබඳව ඔබට ඇති වී තිබෙන ගැටලු අප වෙත ඉදිරිපත් කර තිබෙනවා. සක්මන් භාවනාව පිළිබඳ කමටහන් වාර්තාවක් තමයි මා මුලින්ම ඔබ වහන්සේගේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. මම මුලින්ම ඇවිදීම සඳහා සුදුසු තැනක් තෝරාගෙන එක කෙළවරක සිටගත්තා. ඉන්පසු මම සිටගෙන සිටින ඉරියව්වට සිත යොමු කළෙමි. එවිට මම සිටගෙන සිටින ආකාරය මට වැටහුණේ කය කණුවක් මෙන් පවතින ආකාරයයි. ඉන්පසුව මම සතිමත් ඇවිදීම ආරම්භ කළෙමි. මගේ වම් පාය පොළොව මත වදින විට වම වශයෙන්ුත් දකුණු පාය පොළොව මත වදින විට දකුණ වශයෙන්ුත් දැනගනිමින් සතිමත් විය. ටික වෙලාවක් වම දකුණ වශයෙන් සතිමත් වන විට පතුල් වලට දැනෙන දේවල් අරමුණු වන්නට විය. පතුල් පොළවේ ස්පර්ශ වන විට පොළවේ සීතල හොඳට දැනුනි. වැලි වැඩි වශයෙන් ඇති මිදුලේ කකුල් එරෙන ස්වභාවයක්සේ අත්දකින ලදී. ගල් පෑගෙන විට රළු බව වැටහුණි. මෙසේ දිගටම සතිමත් වන විට මට වැටහිච්ච දෙයක් නම් ඇවිදින විට මුලින්ම විලුඹ පොළවේ ස්පර්ශ වී ඇඟිලි වලින් කකුල පොළවෙන් වෙන් වන බවයි. එවිට වැටහුණු තවත් දෙයක් නම් පොළවේ පවතින සිසිලස විලුඹටත් අඩුවෙන් දැනෙන අතර පතුලේ මැද කොටස හා ඇඟිලි වලට සීතල වැඩි වශයෙන් දැනෙන බවයි. මෙසේ මම විනාඩි 35ක් පමණ සක්මන් භාවනාව සිදු කළෙමි. කාලය ගතවනවා මටම නොදැනුනි. ඉඳගෙන භාවනා කරනවට වඩා සක්මන් භාවනාව පහසු ලෙස මට දැනුණු බවයි මෙම කමඨහන් වාර්තාවෙන් ස්වාමින් වහන්සේ දක්වා තිබෙන්නේ. ඔව් ඒ වාර්තාව හොඳයි. ඒකෙදි සතිමත් වීම සම්බන්ධයෙන් පැහැදිලිව වාර්තා කරලා තියෙනවා. ඒකෙදි කියනවා කකුල් පොළවේ ස්පර්ශ වෙනකොට දැනෙන දැනීම් විඳීම් අඳුනගත් ඒවා වාර්තා කරනවා. එයා ඒ දැනීම් විඳීම් අතරත් සඳහන් කරනවා ඒ කකුල ඇවිදින වෙලාවේ විලුඹ පොළවේ ස්පර්ශ වෙනවා. විලුඹට දැනෙන සීතලට වඩා කකුලේ මැද කොටසට ඇඟිල්ලට දැනෙන සීතල ප්‍රමාණය ඊට වැඩියෙන් වැටහුණා කියන එක. එතකොට එයාගේ ඇවිදීමත් එක්ක හිත හොඳට ඒකෝදීලා තියෙනවා, ඒකාග්‍ර වෙලා තියෙනවා. සම්පූර්ණ පතුල වශයෙන් වේලාවකට අත්දකින්න සමහරක් වෙලාවෙදී පතුලේ දැනීම කොටස් 3ක් වශයෙන් අත්දැකලා තියෙනවා. විලුඹ වශයෙන්ුත් මැද කොටස සහ ඇඟිලි වලින් සක්මන ඉවත් වෙන හැටි. ඒ කියන්නේ අවස්ථා 3කදී හිත ඒකාග්‍ර වෙලා තිනවා, ඒකෝදි වෙලා තිනවා මේ ඇවිදින එකත් එක්ක පතුල හා සම්බන්ධව. ඒ කියන්නේ හිත ගොඩාක් සූක්ෂමයි, නැත්තම් හිත ගොඩාක්ම ඒකාග්‍ර වෙලා තිබ්බ නිසා තමයි යාට මේ පුංචි පුංචි දේවල් පවා වැටහුනේ. ගොඩක් දෙනකොට ඇවිදිනකොට අර පොළවේ සීතල උණුසුම දැනෙන එක වාර්තා කරනවා. හැබැයි විලුඹට මේ විදිහටයි දැනෙන්නේ, මැද කොටසට ඇඟිලි වලට මේ විදිහටයි දැනෙන්නේ කියන තරම් තොරතුරු වාර්තාවට එනවා අඩුයි. ඒ තොරතුරු ගොඩක් ආවා කියලා කියන්නේ එයාගේ හිත විලුඹෙදී එක අවස්ථාවක් විදියට ඒකාග්‍ර වෙලා තියෙනවා. මැද කොටසේදී ඇඟිලි වලදී වශයෙන් එයා සියුම් නිරීක්ෂණයක් සිද්ධ කරලා තියෙනවා ගොඩක් සතිමත්ව. ඒක නිසා තමයි මේ පුංචි පුංචි තැම්පවා එයාගේ නිරීක්ෂණයට සතියට ලක් වෙලා තියෙන්නේ. ඉතින් ඒක භාවනා යෝගාවචරයාගේ දක්ෂකමක් කියලා සඳහන් කරන්න පුළුවන්. තමන්ගේ භාවනා අරමුණ හොඳට සූක්ෂම දැනගන්න එක භාවනා යෝගාවචරයාගේ දක්ෂකමක්. වැඩි සතියක් යෙදෙන්න ඕනේ ඒ විදිහට සතිමත් බව පවත්වන්න. ඊට පස්සේ ආයේ ඒකේ සඳහන් කරන අවසානයේදී කාලය ගත වුණා තේරෙන්නේ නැහැ කියලා. මොකද එයාගේ හිතේ ඇවිදින එකත් එක්කම නිමග්න වෙච්ච නිසා එයා කාලෙන් නිදහස් වුණා. එහෙම නැත්නම් අපි කාලය ගැන කල්පනා කර කර ඉන්නවා මං අනාගතේ කාලේ කොහොමද ගත වෙන්නේ, අතීතේ ගෙවිච්ච කාලයක්. ඒ අතීත අනාගත කියන කාලවල වලින් නිදහස් වෙලා එයා කාලෙන් නිදහස් වෙලා පූර්ණ වශයෙන්ම අවදි වෙච්ච අවස්ථාවක් වර්තමාන මොහොතට. ඒක එයාට කාලය ගැන කාලේ ගෙවුණා කියන එක යාට වැටහුනේ නැහැ කියලා කියන්නේ යා ඒ මොහොතේ හිත හොඳටම භාවනාවත් එක්ක නිමග්න වෙලා තිබුණා කියන එක තමයි. ඉතින් ඒක නිසා ගොඩක් හොඳ වාර්තාවක් ඒ විදිහට බලන්න ඊළඟ දවසේ සක්මන් කරනකොටත් ওই විදිහටම පුළුවන් තරමක් ඇවිදින එකත් එක්ක ওই විදිහට යාලුකම පවත්වලා සක්මනත් එක්ක පුළුවන් තරම් යාළු වෙලා ওই විදිහට එන තොරතුරු සියල්ල ওই විදිහට වාර්තාගත කරන්න. ඉතින් ඉතා හොඳ වාර්තාවක් කියලා කියන්න පුළුවන්. එහි ස්වාමීන් වහන්සේ තවත් කමඨහන් වාර්තාවක් දිහාවට
යොමු වෙන්න සූදානම්. ඒත් එක්කම එතුමා විසින් ප්‍රශ්නයකුත් ඔබ වහන්සේගෙන් නගලා තිනවා. පහසු ආකාරයට වාඩි වී මම කය වෙත අවධානය යොමු කළෙමි. එවිට මට කයෙන් හුස්ම වැඩ කරන ආකාරය වැටහෙන්නට විය. මුලින් හුස්ම වේගවත් බවක් හා ගොරෝසු බවක් සේ වැටහිනි. ටික ටික හුස්ම සියුම් වී නොදැනෙන ආකාරයට පත්වන්නට විය. ඉන්පසු කයෙහි විවිධ තැන්වල යම් යම් දැනීම් ප්‍රකට වන්නට විය. විටක ඉදිකටු තුඩකින් අනින්නාක් මෙන් තවත් විටක කුහුඹුවන් දුවන්නාසේද විය. තවත් විටක කයෙහි යම් යම් තැන්වල මස්පිඩු දඟලන්නාසේ දැනිනි. දිගටම මම සිදුවෙන දේ සතියෙන් නිරීක්ෂණය කරන්නට විය. මට ඇති ගැටලුව වන්නේ කයෙහි සිදුවන මෙවැනි දේ මගේ යම් කායික රෝගී තත්ත්වයක් නිසා මතුවන දෙයක්ද යන්නයි. කමටහන් වාර්තාව සහ මේ ගැටලුවට පිළිතුරු ලබා දෙන ලෙස ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. මේ සතිමත් ඉඳ ගැනීමේදී කමටහන් වාර්තාවක් තමයි එතුමා වාර්තා කරලා තිබෙන්නේ. ඔව් එතකොට වාඩි වෙලා ඉන්නකොට අත්දකින්න ලැබිච්ච දේ නිරීක්ෂණය කරලා වාර්තා කරලා තියෙනවා. හැබැයි අත්දැකීමට ලක් වෙච්ච දේ සම්බන්ධයෙන් එයාට සැකයක් තියෙනවා. මේක රෝගී තත්ත්වයක්ද නැත්නම් මෙහෙම දෙයක් කයේ සිද්ධ වෙන්න පුළුවන්ද කියලා. මොකද අර හුස්මට අමතරව එයාගේ කයේ යම් යම් කම්පන චංචල නැත්නම් කයේ මස් පිඩුන ලියන ස්වභාවයන් ඉදිකටු වලින් අයින ගති වගේ යම් යම් දැනීම් ටිකක් ප්‍රකට වෙලා තියෙනවා. මේ කයේ වැඩ ගොඩාක් සිද්ධ වෙනවා අපි දන්නේ නැති වුණාට. ඒ කියන්නේ අපි හිතන් ඉන්නේ මේ කයේ හුස්ම ක්‍රියාවලිය විතරක් කියලා සිද්ධ වෙන්නේ. එහෙම නෙමෙයි මේ කයේ වැඩ ගොඩක් සිද්ධ වෙනවා. හදවත වැඩ කිරීමක් සිද්ධ වෙනවා. සමහරක් කෙනෙකුට ඒ හදවතේ රිද්මේ වැටෙන්න ගන්නවා. සමහරක් කෙනෙකුට කය රත් වෙනවා තේරෙනවා, සීතල වෙනවා තේරෙනවා, කූඹි දුවනවා වගේ තේරෙනවා, ඉදිකටු වලින් අයින්නවා වගේ තේරෙනවා. මේක බලාගාරයක් වගේ මේ කයේ වැඩ ගොඩාක් ශීඝ්‍රයෙන් සිද්ධ වෙනවා. වෙනදා එහෙම දෙයක් අපිට තේරුම් නැත්තේ අපි සතියෙන් නෙමෙයි හිටියේ. අපි වෙනදා අවුල් වෙච්ච මනසකින් වෙච්ච දේවල් කල්පනා කර කරන්න තියෙන දේවල් ගැන කල්පනා කර බාහිර පුද්ගලයෝ ගැන කල්පනා කර අර අවුල් වෙච්ච මනසකින් ඉන්නකොට මේ කයේ සිද්ධ වෙන දේවල් අපිට වැටහුනේ නැහැ. දැන් අපි හොඳට සතිමත් නැත්නම් අපේ මනස හොඳට අවදි වෙලා තියෙන්නේ. ඒකින්ද කයේ සිද්ධ වෙන පුංචි සියුම් දැනීම් පව අපිට හොඳට ප්‍රකට වෙන්න ගන්නවා. ඒ කියන්නේ සතිය ප්‍රකටයි මේ වෙලාවේදී. මනසේ හොඳට අවදි භාවයේ වැඩි. ඒකයි මේ කය ගැන ගොඩක් මේ විදිහට දැනුවත්කම් එන්නේ. ඉතින් ඒක හැම කෙනෙක්ගේම කයේ තියෙන ස්වභාවික තත්ත්වයක් ඔය. ඕක රෝගී තත්ත්වයක් නෙමෙයි. අපි හිතනවා මේ වගේ දෙයක් අපි කවදාකවත් අත්දැකලා නැති හින්දා ඒක සමහර විට අසනීපයක්ද කියලා. අසනීපයක් නෙමෙයි. අපි මෙච්චර කල් සතිමත් උනේ නැහැ. ඒක නිසා කයේ සිද්ධ වෙච්ච දේවල් අපිට තේරුනේ නැහැ. දැන් අපි සතිමත් නිසා අවදියෙන් ඉන්න නිසා කයේ සිද්ධ වෙන පුංචි කම්පන පවා පුංචි දැනීම් පවා අපිට ගොඩාක් ප්‍රකටව පේන්න පටන් ගන්නවා. ඒක හොඳට සතිය දියුණු වෙච්ච නිසා නැත්තම් හොඳට අපි සිහියෙන් හිටපු නිසා අත්දැකීම් ටිකක් තියෙන. ඒක කිසිම වැරද්දක් නැහැ. බෙහෙත් ගන්න ඕන රෝගී තත්ත්වයක් නෙමෙයි. හැම කෙනෙක්ගේම කයේ ඕ වගේ සිද්ධි මාලාවක් සිද්ධ වෙනවා. අපි කය ගැන සතිමත් නැහැ. අපි බාහිර කයවල් දිහා තමයි බල ඉන්නේ. එතකොට අපේ කයේ මොනවද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. අපි දැන් අපේ කය ගැන සතිමත් නිසා කයේ සිද්ධ වෙන දේවල් ප්‍රකට වෙන්න ගන්නවා. ඒක නිසා ඒක භාවනා කරන හැමෝම අත්දකින තත්ත්වයක්. ඒක ඕන කෙනෙක්ගේ කයේ සිද්ධ වෙන සාමාන්‍ය ක්‍රියාවලියක්. ඒක නිසා ඒක රෝගී තත්ත්වයක් නෙමෙයි. තමන්ගේ සතිය හොඳට පැවතුනා කියන සාක්ෂියක් තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ සටහනට අනුව මුලදී හුස්ම ගැනීමේදී හුස්ම වේගවත් බවක් සහ ගොරෝසු බවක් සේ වැටහිනි. මේ අපිටත් සිදුවෙන දෙයක් ස්වාමීන් වහන්සේ. මේ පිළිබඳව යම් පැහැදිලි කිරීමක්. يعني මෙතන මේ හුස්ම වේගවත් කියලා කියන්නේ සමහරට සක්මන් කරලා වෙනත් කටයුත්තක යෙදিলা ආවොත් හුස්මේ වේගය වැඩි. ඒක මුලදී ඒක හොඳට තේරෙනවා හුස්ම ඉක්මනට යන බව. නැත්නම් හුස්මේ යම් වේගයක් පවතින බව. ඒ වගේම ගොරෝසු බව. ගොරෝසුයි කියලා කියන්නේ ප්‍රකට වෙලා තේරෙනවා. හොඳට නාස්පුඩු පුරවගෙන හුස්ම ඉහළට එන හැටි, එතකොට ඇඟ ඉස්සෙන හැටි, හුස්ම පාතට එන හැටි ඒක ගොඩක් ප්‍රකටයි. ඊට පස්සේ කියනවා මේ දිගටම බලාගෙන ඉන්නකොට ප්‍රකට භාවය අඩු වෙලා ඒකේ අප්‍රකට වුණා කියලා. ඒ කියන්නේ දැන් කය හිත සංසිඳනකොට නැත්නම් කයේ හිතේ වෙහෙස පීඩා අයින් වෙනකොට එහෙම සංසිඳෙන්න ගන්නවා. සංසිඳනකොට අර හුස්ම ගොරෝසුවට ප්‍රකටව පේන එක අප්‍රකට වෙනවා, සියුම් වෙනවා. ඒ වගේම වේගෙත් බොහොම අඩු වෙනවා. ඊට පස්සේ හොඳට බලන් හිටියොත් තේරෙනවා හුස්ම එක හුස්මක් කියලාට ගිහලා පල්ලෙහාට ආවට පස්සේ ඊළඟ හුස්මට පුංචි කාලයක් ගත වෙනවා. හුස්ම දෙකක් අතර ગેප් එකක් තියෙනවා. ඒක අර මුලදී තමයි ගොරෝසුවට වේගෙන් හුස්ම වැටෙන බවක් තේරෙන්නේ. හොඳට කය හිත දෙක සංසිඳනකොට මේ හුස්මේ සංසිඳීමක් වෙනවා. සමහරක් වෙලාවට හුස්ම දෙකක් අතර අවකාශයක් හිටන් පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපේ මනස හොඳට සූක්ෂමව අවදිව සිද්ධ වෙන දේ හොඳට නිරීක්ෂණය වෙන්න ගත්තට පස්සේ ඒ විදිහට
අර මුලින් තිබ්බ ප්‍රකට බව ගොරෝසු බව ඒ වගේ මේ ගොරෝසු ප්‍රකට බව අඩු වෙන හැටි සියුම් වෙන ආකාරය නොදැනෙන ආකාරය මේ විදියට ඒ සමස්ත අරමුණ ගොරෝසු තැන ඉඳලා සියුම් තැන දක්වා අවදීන් බලන් ඉඳීමේ හැකියාව ඇති වෙනවා. ඒක තමයි වාර්තාවේ වේගවත් බව වේගය අඩු වුණා ගොරෝසු බව අප්‍රකට වෙලා නොදැනෙන මට්ටමටපත් වුණා කියලා වාර්තා කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ සඳහන් කරපු ආකාරයටම දිගටම මම සිදුවෙන දේ සතියෙන් නිරීක්ෂණය කරන්නට විය. මම ඔබ වහන්සේගෙන් නැවතත් අහන්නේ ස්වාමීන් වහන්සේ මේ සතියෙන් නිරීක්ෂණය කරනවා කියන එක පිළිබඳව ටිකක් අපි ගැඹුරෙන් කතා කරන්නට අවශ්‍යයි. ඔව් ඒක තමයි ඇත්තටම භාවනාවේදී සිද්ධ වෙන්න ඕනේ නිරීක්ෂණයක්. නිරීක්ෂණයක් කියලා කියන්නේ සිද්ධ වෙන දේ හොඳට පැත්තක ඉඳලා බලන කෙනෙක් වගේ බලලා වාර්තාවකට යොමු කරන එක. ඒකට නිරීක්ෂණය කරන්නේ කය ගැනයි හිත ගැනයි. කායික ක්‍රියාකාරීත්වය ඒ වගේම මානසික තත්ත්ව නිරීක්ෂණයට ලක් කරනවා. එතකොට අපි ඒකේ අයිතිකාරය වෙන්න යන්නේ නැහැ. අපි මේකෙදී ප්‍රඥාව වර්ධනය වෙන්න නම් මේ නිරීක්ෂණය හොඳට සිද්ධ වෙන්න ඕනේ. ඒකින්ද අපි කයට අවධානය යොමු කළා මේ කයේ සිද්ධ වෙන සියල්ල නිරීක්ෂණය කරනවා. කයේ දැනෙන තද ගති, උණුසුම් සීතල ගති, භාවනා අරමුණ ගොරෝසුව ප්‍රකටව පේන හැටි, අප්‍රකට වෙන හැටි, කය හා සම්බන්ධ වෙනත් අරමුණු ප්‍රකට වෙන හැටි වශයෙන් ඒ කයත් එක්කම අවධානයේ සිහිය පවත්වමින් පුළුවන් තරමක් ඒ කායික තත්ත්වය නැත්තම් මේ රූප කය ගැන නිරීක්ෂණයක් කරනවා. ඊට පස්සේ කය ගැන නිරීක්ෂණය කරමින් ඉන්න හිතත් එක එක අරමුණු වලට යන්න ගන්නවා. අතීතයට යනවා, බාහිර පුද්ගලයෝ මතක් වෙනවා, නැත්තම් බාහිර තැන් වලට යනවා, එහෙම නැත්තම් අනාගත සැලසුම් වලට යනවා. ඒ විදිහට හිත තවත් අරමුණු වලට යනවා. එතකොට මේ හිතේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරන්න ඕනේ. එතකොට ඔය කයේ ස්වභාවය විතරක් නෙමෙයි හිතේ ස්වභාවයත් නිරීක්ෂණයකටයි ලක් කරන්න ඕනේ. එතකොට හිතේ ස්වභාවය අපි නිරීක්ෂණය කරනවා නම් හිතේ වෙනස්කම් වුණා කියලා අපි ඒකට කලබල වෙන්න ඕනේ නෑ. මොකද අපි සිද්ධ වෙන දේ නිරීක්ෂකයනේ. අයිතිකාරය නෙමෙයි. කයේ සිද්ධ වෙන ඕනම ක්‍රියාවලියක් සම්බන්ධයෙන් උත් අපි අයිතිකාරය නෙමෙයි නිරීක්ෂකයා. ඒක නිසා සිද්ධ වෙන දේ සම්බන්ධයෙන් එතකොට අපිට ප්‍රශ්නයක් ඇති වෙන්න විදියක් නෑ ඇත්තටම. සිද්ධ වෙන ඕනම දෙයක් අපිට තියෙන්නේ සතියට ලක් කරන එක විතරයි. හොඳින් සිහියෙන් බලන එක විතරයි. සිහියෙන් දැනගන්න එක විතරයි කරන්න තියෙන්නේ. එතකොට අපි දැනගන්න දේ සම්බන්ධයෙන් අපිට ප්‍රශ්න ඇති වෙන්න විදියක් නෑ ඇත්තටම. තියෙන දේ තමයි පේන්නේ. එහෙම නැතුව අපිට ඕන දෙයක් බලන්න උත්සාහ කරනව නෙමෙයි. ඉතින් අර නිරීක්ෂණය සිද්ධ වෙනකොට අර යමක් අපේක්ෂා කරලා හොයාගෙන බලන එක නැති වෙලා තියෙන දේ පේන්න පටන් ගන්නවා. තියෙන දේ කියන්නේ සත්‍ය ස්වභාවය. ඒතකොට තමයි අපි සත්‍ය දකින්නව වෙන්නේ. නැත්තම් අපිට ඕන එකක් දකින්න උත්සාහ කරොත් අපේ හිතේ තියෙන එකක් තමයි මේ බලන්න උත්සාහ කරන්නේ සත්‍ය දකින්න වෙන්නේ නැහැ. ඒකින්ද සත්‍ය දැකීමේ ප්‍රඥාව පහළ වෙන්න නම් සතියේ නිරීක්ෂණය තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා කය ගැන හිත ගැන නිරීක්ෂණයක් අපි මේ සිද්ධ කරන්නේ භාවනාවේදී නැත්තම් සතිමත් වීම හරහා. එතකොට ඒ හරහා අපිට ප්‍රඥාව වර්ධනය කරගන්න පුළුවන්. මේ කය කියන්නේ හිත කියන්නේ සත්වයකට පුජ්‍යලයකට ආත්මයකට අයිති දෙයක්ද එහෙම නැත්නම් ස්වභාවික ක්‍රියාකාරීත්වයක්ද කියන එක අපිට ඉගෙන ගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ නිරීක්ෂණය හරියට සිද්ධ වෙනකොට තමයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්ව කාරණාව මට මෙන්න මෙහෙම හිතෙනවා ස්වාමීන් වහන්සේ. මම කියන චිත්‍රපටේ තිර රචකයා නොවි ප්‍රේක්ෂකයා වුණොත් මං හිතන්නේ අපිට ජීවිතේ ජය ගන්නට පුළුවන්, නිවැරදිව සතිපත් වෙන්නට පුළුවන් කියලා. ඔව් අපිට ඒකෙන් නිදහස් වෙලා ඉන්න පුළුවන්. මම කියන පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වය ගැන අපිට හිත කරදර දුක් කරදර ගන්න නැතුව මේක මට අයිති මගේ පාලනයේ පවතින දෙයක් නෙමෙයි, මේක ස්වභාවික තත්ත්වයක් කියන එක අවබෝධ කරොත් එයා නිදහස් කෙනෙක් බවට පත් වෙනවා. එහේ මම ඇඳ මත උඩපිලි අතට වැතිර මාගේ උදරය මත අත් දෙක තබා ගත්ෙමි. ඉන්පසු නිදා සිටින කය වෙත මම අවධානය යොමු කෙලෙමි. මගේ කයට සුළං වඳින විට දැනෙන සිසිලස සහ මෙට්‍රස් එකේ සිනිඳු ස්පර්ශය හොඳින් වැටහුණි. එසේ සතිමත් වන විට උදරය ප්‍රදේශයේ උස් පහත් වන දෙසට මගේ අවධානය යොමු විය. එවිට උදරය උස් පහත් වීම මම සතියෙන් බලාගෙන සිටියෙමි. මට නොදැනීම ටික වේලාවකින් මාහට නින්ද ගොස්ය. පසුදින සුව පහසු ලෙස අවදි වනතුරු පහසු නින්දක් ලද බව මට වැටහුණු බවයි මේ කමඨහන් වාර්තාවේ සඳහන් වෙන්නේ. එතකොට අපි සතිමත් නිදා ගැනීම නැත්තම් නිදන ඉරියව්වේ කොහොමද සිහිය පිටවන්නේ කියන එක කියලා දුන්නා. එයා ඒක තමයි ප්‍රායෝගිකව සිද්ධ කරලා තියෙන්නේ. එතකොට අපි ලැබෙන ප්‍රයෝජනයක් හොඳට නිින්ද යනවා, පහසුවෙන් අවදි වෙන්න පුළුවන් කියන එක ඒක වාර්තාවේ ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට අපි නිදන වෙලාවෙත් ව්‍යාකූල මනසකින් නෙමෙයි නින්දට ගිහින් තියෙන්නේ සතිමත් වීම හරහා. එතකොට මනසේ ව්‍යාකූල භාවයක් නෑ. අපි කයත් එක්ක උදරේ පිම්වීම හැකිලීමත් එක්ක නිදන ඉරියව්ව මත
සිහිය පුරුදු කරමින් තමයි නිින්දට ගිහින් තියෙන්නේ. එතකොට ඒ වෙලාවේ අපි සතිමත්. ඒක නිසා මනසේ තියෙන විශාල ව්‍යාකූල භාවයන් ටිකක් අයින් වෙලා තියෙනවා. ඒක නිසා මනස තැම්පත් ඒකෝදීලා ඒකාග්‍ර වෙලා තියෙනවා. ඒකත් එක්කම නිින්දට වැටුණා කියලා කියනවා. සුව පහසු නිින්දක් සහ පාන්දර අවදි වීම ඉතා ප්‍රබෝධ ජනක වුණා කියලා කියනවා. ඉතින් ඒකේ ප්‍රායෝගික ප්‍රයෝජනයක් තියෙනවා කියලා ඔයගොල්ලන්ට දැන් තේරෙන්නේ නැති. ඒකින්ද ළමයිටත් මේක වටිනවා. මේ විදිහට සතිමත් වෙලා නිදාගත්තොත් උදේ ඉස්කෝලේ යන්න ඇහැරෙනකොට පහසුවෙන් ඇහැරෙන්න පුළුවන්. වැඩට යන වැඩිහිටියන්ටත් හැමෝටමත් මේක ප්‍රායෝගික වැදගත්කමක් තියෙනවා. ඒකින්ද ඔයගොල්ලෝ හැමදාම මේ නිින්දට යන වෙලාවේ සතිමත් වෙන එක පුරුදු කරන එක තමයි කරන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව හෙවත් සතිමත් ඇවිදීම පිළිබඳව තමයි මේ කමඨහන් වාර්තාව පිළිවෙල වෙලා තියෙන්නේ. මුලින්ම මම සුදුසු වැලි තීරුවක් තෝරාගත්තෙම ඉන්පසුව මම මෙතන හිටගෙන ඉන්නවායයි සිතුවෙමි. ඉන්පසුව මම මාගේ සක්මන ආරම්භ කළෙමි. මුලින්ම 4-5 වතාවක් වෙනදා මෙන් ගමන් කළෙමි. පසුව වම් පාදය තබන විට වම ලෙසත් දකුණු පාදය තබන විට දකුණ ලෙසත් සිතමින් ඇවිද්දෙමි. පසුව වැලි තීරුවේ කෙරවලට පැමිණ පසු මම හැරෙනවායයි සිතා හැරුණෙමි. මම මෙලෙස වම් හා දකුණ වශයෙන් මෙනෙහි කරමින් විනාඩි 10ක් පමණ සක්මන් කරන විට අවට ඇති පරිසරයේ දෙසින් ඇසුණු ශබ්දයක් නිසා සිහිය බිඳුනත් මම ඒ ඔස්සේ නොසිතමින් නැවතත් මගේ සිත සක්මනට යොමු කළෙමි. එවිට මම මගේ පයට දැනෙන දැනීම් පිළිබඳව සිතන්නට පටන් ගත්තෙමි. මම වැලි මත ඇවිදින විට සිනිඳු බවක් දැනුණු අතර ගල් මත පය තබන විට මට වේදනාවක් දැනුනි. මම එම වේදනාවන් මගහරවා සිහියෙන් ඇවිද්දෙමි. අවු රශ්මිය නිසා රත් වී තිබුණද වැලි මත සක්මන් කරන විට උණුසුමක් දැනුනි. තෙත සහිත වැලි පොළොවෙහි ඇවිදින විට මට සිසිලසක් දැනුණු අතර බොරළු සහිත වැලි මත ඇවිදින විට සියුම් වේදනාවක් ඇති වූ අතර වැලි පෑගුණු අවස්ථාවන්හිදී සියුම් ශබ්දයක්ද ඇසුනි. වැලි තීරුවෙහි විවිධ තැන්වලදී සියුම් වේදනා ඇති වූ අතර සමහර තැන්වලදී සිනිඳු බවක් දැනුනි. මට විටක වම් පාදයේ ඔසවන විට වම් පාදයේ සැහැල්ලු බවත් දකුණු පයට බර ගතියත් වටහා ගත හැකි විය. මට සක්මනදී බොහෝ දේ දැනගත හැකි විය. මට ආරම්භයේ සිට අවසානයේ තෙක්ම හොඳින් සතිය පවත්වා ගැනීමට හැකි වූ බව තමයි මෙම කමඨහන් වාර්තාවේ ස්වාමීන් වහන්සේ සඳහන් වන්නේ. ඔව් ඒකත් ඇත්තටම පැහැදිලි වාර්තාවක්. එයා ඉදිරිපත් කරනවා මුලදී වම දකුණු වශයෙන් 100 පීඨවුවා. ඒක විනාඩි 10ක් විතර කරාට පස්සේ අර පයට දැනෙන දැනීම් විනීම් කෙරේ සතිමත් වුණා කියලා කියනවා. එතකොට ඒ අවස්ථාවේදී අත්දකින්න අත්විඳින ලද දැනීම් විඳීම් මෙයා ලස්සන්ට පෙළගස්වලා වාර්තා කරලා තියෙනවා. යම් අවස්ථාවල හිත බාහිර අරමුණු වලට ගිහිල්ලා සතිය කැඩුනත් නැවතත් එයාට භවනා අරමුණට ඇවිදින එකට හිත අරගෙන සතිමත් වෙන්න පුළුවන් වුණා කියලා වාර්තා කරනවා. එයා ඒ විදිහට සාර්ථක සක්මනක් නිම කරලා තියෙනවා. ඉතින් ඒක ප්‍රයෝජනයි. එතකොට මොකද උනේ මේ ඇවිදින එකත් එක්ක යාළු වෙනකොට අපි අර අතීතේ වෙච්ච දේවල් වලින් අපි නිදහස්, අනාගතය ගැන තියෙන අනවශ්‍ය බරකින් අපි නිදහස්, බාහිර පුද්ගලයන්ගෙන් නිදහස්. මේ ඇවිදින එකත් එක්ක හිත ඒකෝදි වෙලා ඒකාග්‍ර වෙලා තියෙනවා. ඉතින් මේ විදියට සක්මනේ ගත කරන්න පුළුවන් නම් නැත්නම් ඇවිදිනකොට ඇවිදින එකත් එක්ක සතිමත් වෙන්න පුළුවන් නම් ඒක විශාල දක්ෂකමක්. ඒක තමන්ගේ උනන්දුවෙන් උත්සාහයෙන්ම පුහුණුවෙන්ම ඇතිවෙච්ච තත්වයක්. ඒකින්ද මේක වඩා වර්ධනය කරගන්න එක තමයි කරන්න ඕනේ. කියන්නේ තව කාලේ වැඩි කරමින් සක්මනේ යෙදෙනවා. පුළුවන් තරමක් සක්මන මේ විදියට නිරීක්ෂණය කරනවා. හොඳට ඇවිදින එක නිරීක්ෂණය කරන්න හිත බාහිර අරමුණු වලට යන එක අඩු වෙනවා. ඇවිදින එකේ හිත හොඳටම ඒකාග්‍ර වෙනවා, ඒකෝදි වෙනවා. එතකොට අර වික්ෂිප්ත වඳුරු මනස අයින් වෙලා ඇවිදින එකත් එක්ක හිත අවදි භාවයට, ඒකාග්‍ර භාවයට පත් වෙනවා. එතකොට අපිට සැහැල්ලු සාමකාමී මනසක් මේ ඇවිදින වෙලාවේ පවත්වන්න පුළුවන්. ඉතින් වාර්තාව හොඳයි. දිගටම කරගෙන යන්න කියලා මතක් කරන්න එක තමයි කරන්නේ. ස්වාමීන් වහන්සේ ඒ වාර්තාවේ එක තැනක තිබෙනවා ස්වාමීන් වහන්සේ ඊටාත්ම සියුම් දෙයක්. එය දෙපාරක් කියවනු ලැබුවා. වැලි පෑගුණු අවස්ථාවන්හිදී සියුම් ශබ්දයක් දැසුණි. මං හිතන්නේ මේ දෙය පිළිබඳව ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමක් කරගන්නට අවශ්‍යයි. මොකද මට හිතෙන විදිහට නම් මේ සතිමත් ඇවිදීම කියන එක හොඳින්ම ප්‍රගුණ කළා නේද ස්වාමීන් වහන්සේ? ඔව් ගොඩාක් සතියක් තියෙන්න ඕනේ සියුම් දේවල් පවා Tamanට වැටහෙන්න. ඒ කියන්නේ අපේ හිත වෙන කල්පනාවක නම් මේ මොනම දේ වුණත් අපි දන්නේ නැහැ. සමහරවිට අපි ඔහේ ඇවිදගෙන යනවා එක එක ඒවා කල්පනා කර මොනම සද්දයක්වත් දැනිච්ච දෙයක්වත් අපිට ගානක්වත් නැහැ. දැන් මේ වැලි කැට පෑගෙනකොට ඇහෙන සියුම් සද්ද පවා යාට නිරීක්ෂණය වෙලා තිනවා, සතියට ලක් වෙලා තිනවා. ඒ කියන්නේ යා හොඳ අවදි මනසක් පවත්වලා තිනවා. වර්තමාන මොහොතේ හොඳට සිහියෙන් ගත කරලා තිනවා. එතකොට කොච්චර හිතේ ඒකෝදි භාවයක්, ඒකාග්‍ර භාවයක් තිබිලාද මේ ඇවිදින එකත් එක්ක. අපි ගොඩක් දුරට හිතන්නේ මේ ඒකෝදි භාවය ගන්න පුළුවන් ඉඳගෙන විතරයි කියලානේ.
දැන් මේ ඇවිදින ගමන් ක්‍රියාශක්තියක් එක්ක ඉන්නවා. හැබැයි මනස කොච්චර අවදිද කොච්චර සූක්ෂමව පැවතිලා තියෙනවද කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට තේරෙනවා මේ විදියටම සතිමත් බව පැවැත්වුවොත් අපිට හැම වෙලාවකම මේ අවදි භාවයේ මනස තුල ඇති කරගන්න පුළුවන්. ඉතින් අපි ඉස්සරහේදී දැනගන්නවා එදිනෙදා කොහොමද සිහිය පවත්වන්නේ කියන එකත්. එතකොටත් අපිට තේරුම් ගන්න පුළුවන් මේ හැම වැඩක් කරනකොටමත් මේ මනසේ අවදි භාවය සතිමත් බව පවත්ව ගන්න පුළුවන් කියන එක. ස්වාමීන් වහන්සේ මේ කමඨහන් වාර්තා කියනකොට ඇත්තටම ස්වාමීන් වහන්සේ අපිට සතුටු වෙන්නට පුළුවන් අපේ වැඩසටහනේ. මොකද සතිමත් බව අපි කියන්නේ හොඳින්ම අල්ලගෙන ඉන්නවා අපේ හිතවතුන් ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ ඔබ වහන්සේටත් යමක් එකතු කරන්නට ඇති. ඔව් ඒක අපි වාර්තා වලින් තමයි තේරුම් ගන්න මේක නරඹන අහන පිරිස කොච්චරක් මේකත් එක්ක එකතු වෙලා ඉන්නවද කියන එක. ඉතින් ඒකින්ද ඔයගොල්ලෝ අපිට එවන වාර්තා වලින් අපි තේරුම් ගන්නවා පිරිසක් භාවනා කරනවා කියන එක. ඉතින් අඩුම තරමේ අපි දන්නවා මේ වැඩසටහනේ අපි විනාඩි 10ක් සතිමත් ඉඳ ගැනීම කරනකොට මේ වෙලාවේ 20000ක් ජනතාව මේ අපිත් එක්ක සම්බන්ධ වෙලා නම් 20000ක් ජනතාව භාවනා කරන වෙලාවක් බවට පත් වෙනවා. ඉතින් අපිට මේක වැඩි කරගන්න පුළුවන් නම් මුළු ලංකාවෙම පිරිසක් මේ විදිහට භාවනා කරනවා නම් හිතන්න කොච්චර වෙනසක් ඒ වෙලාවේ ඇති වෙයිද කියලා. මොකද අපි ඒ වෙලාවේ පරිසරයට නිකුත් කරන්නේ හිතකර කම්පන. අපි දවස ගත කරන්නේ එහෙම නෙමෙයි ඇත්තටම. ගොඩක් ඇවිස්සීලා අනිත් අයගේ දේවල් හොය ප්‍රචණ්ඩව ආවේගශීලීව. එතකොට පරිසරයට නිකුත් වෙන කිරණ එච්චර හොඳ නැහැ. දැන් මේ අපි භාවනා කරන වෙලාවේ අපි කාත් එක්කවත් තරහ වෙලා කාටවත් වෛර කරලා කාටවත් චෝදනා කර හිංසා පීඩා කර ගත කරන වෙලාවක් නෙමෙයි. අපි හොඳ පැහැදිලි මනසකින් ඉන්නේ. ඒක තමයි රටක් තුල වෙන්න ඕනේ. රටක් වෙනස් වෙන්න අපිට සියලු යහපත සිද්ධ වෙන්න මේ සාමකාමී මනස ඕනේ. ඉතින් අපි ඒක නැතුව කරන හැම වැඩක්ම අනර්ථයක්. අර්ථ සම්පන්න නැහැ. අර්ථ සම්පන්න වෙන්න නම් අපේ හිත හැදෙන්න ඕනේ. ඉතින් අපි හිතනවා මේ වැඩසටහන එක්ක එකතු වෙන පිරිස දැන්ටමත් ප්‍රායෝගිකව අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා. ඉතින් ඒක තමයි අපි මේ වැඩසටහනෙන් අපේක්ෂා කරන එකම දේ. අනිවාර්යයෙන්ම ස්වාමීන් වහන්සේ ඒ වගේම සතියට ප්‍රවේශයක් වැඩසටහනේ නිෂ්පාදන කණ්ඩායම, ඒ වගේම සතිපාසල පදනමේ සංවිධායක මණ්ඩලය ඉතාමත්ම සතුටු වෙනවා. ඔබත් යම් දෙයක් ඔබේ ජීවිතයට මේ අපේ වැඩසටහන හරහා එකතු කරගත්තා කියන නිරාමිස සතුට අපිට තිබෙනවා කියන එකත් අපි මේ මොහොතේදී මතක් කරගන්න කැමතියි. ඒ වගේම ඔබ හැදෙනවා නම් ඉන් අනතුරු ඔබේ පවුල හැදෙනවා. ඔබේ පවුල හැදෙනවා කියන්නේ ගම හැදෙනවා ස්වාමීන් වහන්සේ. ගම හැදෙනවා කියන්නේ මුළු රටම හැදෙනවා. අපි එයත් මේ මොහොතේදී සිහිපත් කරන්න කැමතියි. අපි තවත් කමඨහන් වார்த்தාවක් දිහාවට අපි අවධානය යොමු කරන්න සූදානම් ස්වාමීන් වහන්සේ. සක්මන් කිරීමෙන් අනතුරුව ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි පහසු ඉරියව්වකින් මම වාඩි වුනිමි. ඉන්පසු මම මගේ අත් මට පහසු ආකාරයකින් තබා ගත්තෙමි. මම මගේ දැස් තද නොකර හිමින් වසා ගත්තෙමි. පළමුව මට අවට පරිසරයේ ඇසෙන ශබ්ද වලට හොඳින් ඇහුම්කන් දුන්නෙමි. එවිට මට වෙනදා නොඇසෙන සියුම් ශබ්ද පවා හොඳින් ශ්‍රවණය කිරීමේ හැකියාව ලැබුණි. මට එම ශබ්ද ඇති වී නැති වී යන ආකාරය හොඳින් වැටහුණි. ඉන්පසුව මම මගේ සිත කය වෙත යොමු කළෙමි. එවිට මම හුස්ම ඉහළ පහළ ගැනීම පිළිබඳව වැටහිනි. මම ඒ දෙසට සිත යොමු කර අතර එවිට ආශ්වාස සිසිල් බවත් ප්‍රශ්වාස උණුසුම් බවත් හොඳින් වැටහුණි. මම ගන්නා හුස්ම කෙටි බවත් හෙළන හුස්ම දීර්ඝ බවත් වැටහුණි. විනාඩි 10ක් පමණ මෙලෙස හුස්ම දෙසට සිත යොමු කරන විට මගේ අතේ ඇති වූ වේදනාවක් නිසා මගේ සිත එක අරමුණක තබා ගැනීමට නොහැකි විය. එවිට මම මගේ සිත අතේ ඇති වූ වේදනාව දෙස යොමු කළේය. එම වේදනාව ඇතිවේ කෙසේද යන්න මෙනෙහි කරමින් සිටින විට එම වේදනාව සංසිඳුනේය. ඉන්පසු නැවත මම මගේ සිත නැවත හුස්ම වෙත යොමු කළෙමි. මම ඊටා හොඳින් සතියෙන් පරයන්ක භාවනාව සිදු කළ අතර පැය භාගයක් පමණ භාවනාව සිදු කරා කියලා තමයි මේ සටහනේ දක්වා තිබෙන්නේ. මම එදින වෙනදාට වඩා හොඳින් සතිය පුරුදු කරෙමි. වෙනදාට ඉරියව් කිහිපවරක්ම වෙනස් කරන මම එදින එකම ඉරියව්වකින් භාවනා ආරම්භයේ සිට අවසානයේ තෙක්ම සිටියා කියලා තමයි ස්වාමීන් වහන්සේ මේම සටහනේ දක්වා තිබෙන්නේ. ඔව් ඒකේ වාර්තාව සාර්ථක වාර්තාවක් නැත්නම් පැහැදිලිව ඉඳගෙන සතිය පිහිටවනකොට අත්දැකීම් වාර්තා කරලා තියෙනවා. වේදනාව දැනිච්ච හැටි, ඒ වේදනාව අයින් වෙලා ගියාට පස්සේ නැවතත් මුල් අරමුණත් එක්ක භාවනා කරපු ආකාරය ඊට පස්සේ සඳහන් කරනවා අවසානයේට
එයාට වෙනදට සාපේක්ෂව වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක ඉන්න පුළුවන් වුණා කියන එක නැත්නම් ඉරියව් මාරු කරන්නේ නැතුව ඉන්න පුළුවන් වුණා කියන එක. ඉතින් අපි භාවනාව දිගින් දිගටම කරගෙන යනකොට ඒකත් සිද්ධ වෙන දෙයක්. අපිට එක ඉරියව්වක ගොඩක් වෙලා වාඩි වෙලා ඉන්න අමාරුයි. මොකද අපිට කවදාකවත් එහෙම මුකුත් නොකර ඉන්න පුළුවන් කමක් නැහැ. අපි ඔක්කොමලා නිතරම මොන හරි කරන්න උත්සාහ කරන්නේ. මේකෙදි මොකුත් නොකර ඉන්නවා කියන එක තමයි කුසලතාවය වෙන්නේ. ඔය එක එක જાති කරනවට වඩා මොකුත් නොකර ඉන්න පුළුවන් නම් අපි කිසිම කායික ක්‍රියාකාරීත්වයක් නොකර කය ඔහේ කොණ්ඩ කැවුම් ගෙඩියක් වගේ පිරමීඩයක් වගේ චෛත්‍යයක් වගේ තියෙන්න ආරනවා. චේතනා කරලා වචන කතා කරන්නේ නැහැ. හිතත් චේතනා කරලා මෙහෙවන්නේ අචේතනිකයි. අසංස්කාරිකයි කියලා කියනවා. සංස්කාර කරන්නේ නැහැ. මොකුත් නොකර කෙරෙන දේ කෙරෙහි සතිමත් වෙනවා. ඉතින් ඒක ඊටාම අමාරු වැඩක්. අපිට හැමතැනම කියලා දීලා තියෙන්නේ මොන හරි කරන්න කියලා. මොන හරි කරලා අවුල් වෙන එක තමයි හැමතිස්සෙම සිද්ධ වෙන්නේ. මොකුත් නොකර විවේක වෙන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ සතිමත් බව කියලා කියන්නේ. ඉතින් ඒක අපිට පුහුණු කරගන්න ඕන දෙයක්. අපිට එක ඉරියව්වක වාඩි වෙලා ඉන්නවක්වත් පුළුවන් කමක් නැහැ. ඒ තරම් අපිට නලියනවා අපි. ඒ තරම් අපිට දැඟලිල්ලක් තියෙනවා. මේ වාර්තාවේ කියනවා දැන් මට පැය භාගයකට වඩා එක ඉරියව්වක ඉන්න පුළුවන් නලියන්නේ නැතුව. ඉතින් ඒකත් විශාල දියුණුවක්. මොකද අපි නිතරම කඩිගාය හැදිච්ච කට්ටියක් වගේ හෙට දුවනවා මෙහෙට දුවනවා මොනවදෝ ಜಾති දුව කරනවා. ඉතුරු වෙච්ච දෙයක් නැහැ. ඒකින්ද මොකුත් නොකර ඉන්න පුළුවන් නම් ඒක තමයි ලෝකේ කරන්න පුළුවන් අමාරුම වැඩේ. කරනවා නම් කරන්න තියෙන හොඳම වැඩෙත් මොකුත් නොකර ඉන්න එක. චේතනා කරලා කය මෙහෙවන්නේ, චේතනා කරලා වචන පාවිච්චි කරන්නේ, චේතනා කරලා හිත මෙහෙවීමක් කරන්නේ. ඉබේ සිද්ධ වෙන දේවල් ටිකක් තියෙනවා. ඒක මම කරන දෙයක් නෙමෙයි. ඒක අවබෝධ කරගන්න පුළුවන් නම් ඒක තමයි මුළු ජීවිතේම තමන් ඇති කරගන්න හොඳම කුසලතාවය. ඒක අමාරු වැඩක්. අපිට ඇහෙන්නේ නැති දෙයක් ගොඩක් දුරට අපි ගොඩක් જાති කරලා තමයි මොනවද හොයන්න හදන්නේ. කරන්න අසහන එනවා, ආතතිය එනවා. මොකද නොකර ඉන්න තරමට අසහන ආතති වලින් අයින් වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ සටහනේ ඊටාත්ම ධනාත්මක දෙයක් තිබෙනවා. ඒ දිහවටත් මම ඔබ වහන්සේගේ අවධානය නැවතත් යොමු කරන්නම්. හුස්ම දෙසට සිත යොමු කරගෙන සිටින විට මගේ අතේ ඇති වූ වේදනාව නිසා මගේ සිත එක අරමුණක තබා ගැනීමට නොහැකි වුණා. එවිට මම මගේ සිත අතේ ඇති වූ වේදනාව දෙසට යොමු කළා කියලා සඳහන් කරනවා. මම හිතන්නේ ඊටාත්ම හොඳ දෙයක් නේද ස්වාමීන් වහන්සේ? ඔව්. සමහරක් කෙනෙක් වේදනාව ආවට පස්සේ භාවනාව කරගන්න බෑ කියලානේ කියන්නේ. මෙයා ඒ අතේ ඇති වෙච්ච වේදනාවත් කෙරේ සතිය පිහිටවල තියෙනවා. වේදනාව කොහොමද Tamanට වැටහෙන්නේ? එතකොට වේදනාව කියන්නේ කයේ සිද්ධ වෙන යම් දැනීමක්. අර හුස්ම කියන දැනීමට අමතරව කයේ සිද්ධ වෙන යම් විඳීමක් තියෙන්නේ. විඳීම දුක් වේදනාවක්. කායික වශයෙන් තියෙන දුක් වේදනාවක්. ඒකෙත් සිය පිහිටවන්න පුළුවන්. ඒකත් භාවනාවටම තමයි අදාළ. යා හිතලා නැහැ මගේ කයට එන වේදනාව භාවනාව කඩන්න ආපු එකක් කියලා හිතලා නැහැ. සතිය කඩන්න ආපු එකක් කියන විදිහට නෙමෙයි ආ දැකලා තින්නේ. මගේ කයට වේදනාවක් ආවා. මම වේදනාව කෙරෙහි සතිමත් වුණා. ඒක නැතුව ගියාට පස්සේ ආයිත් මම හුස්මත් එක්ක සතිමත් වුණා කියලා කියනවා. ඉතින් ඒක දක්ෂකමක් ඇත්තටම අපිට තියෙන්නේ මේ කය හා සම්බන්ධ ඕනම දැනුවත්කමක් එක්ක සතිය පවත්වන එක. ඒ ඔක්කොම ඇත්තටම භාවනාවට තමයි අයිති වෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නෙට යන්න කලින් ඔබ වහන්සේ සඳහන් කරන්නට යෙදුණා මේ අපි මේ කරන්නේ හැල්මේ දුවන ජීවිතයක්. අපි මේ දිනදා ගෙවන ජීවිතය, ඒ කියන්නේ අපි කරන්නට උත්සාහ කරන්නේ බොරු දෙයක්. ඒ කියන්නේ කරන්නට උත්සාහ කරනවට වැඩිය මේ ජීවිතේ ගෙවන එක තමයි සුදුසු කියන එක තමයි මට වැටහුනේ. තව ටිකක් පැහැදිලි කරගන්නට අවශ්‍යයිද? ඒ කියන්නේ අපි සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත්තත් ඒකෙත් හඹාගෙන යනවා. මොකද්ද මේකෙන් හම්බෙන්නේ? මේකෙන් මට ඇත්තටම සතුටුද මම රිලැක්ස්ද කියන එක නෑනේ. අපි ලෞකික ජීවිතෙත් හොයාගෙන යනවා. මේ හොයන්නේ මොකටද කියන එකත් අමතක වෙලා. සමහරට ලෞකික සම්පත් වැඩි වෙනකොට සතුට වැඩි වෙන්නේ නැහැ. එහෙම එකක් වෙලා නැහැ. ඔව් ස්වාමීන් වහන්සේ දැන් අර නිකන් ඉන්නකොට දැන් අපේ සමාජයේ තියෙනවා නිකන් ඉන්නකොට අපිට මුකුත්ම ලැබෙන්නේ නැහැ කියලා. ඒතකොට ඒකෙදි දැන් මම අදහස් කරන්නේ ඔතන දැන් අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරද්දී ප්‍රයෝජනෙයි සලකලා යමක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට ආහාර පාන ඇඳුම් නිවාස මේ මූලික අවශ්‍යතා තියෙන ඒවා ඉෂ්ට කරගන්න අපි යමක් කරන්න ඕනේ. හැබැයි ඒක කරද්දී අපිට සිහිය තිබුණ නැත්නම් ගොඩක් જાති කර යනවා. අපි ඒව භුක්ති විඳිනවද කියලාවත් දන්නේ නැහැ. දැන් ගොඩාක් මිනිස්සු වැඩ කරගෙන යනවනේ. හැබැයි ආහාර වෙනුවෙන් වැඩ කරන්නේ. හැබැයි කන්න වෙලාවක් නැහැනේ. ඉස්කෝලේ ළමයිටත් දැන් කෑම කන්න වෙලාවකුත් නැහැ. ඒගොල්ලෝ මොනවද කර යනවා. ඒකට අරක කරන්නේ මොකටද කියලා දන්නේ නැහැ. හැමදේම මිනිස්සු කරන්නේ සතුට වෙනුවෙන්නේ. නැත්තේ මොනවද කියලා ඇහුවොත් ඒත් සතුට නැහැ. ආධ්‍යාත්මික ජීවිතයක් ගත්තොත් නැත්නම් අපි ආගමානුකූල තැනකට අහම අපිටත් ඒකෙත් එක එක જાති කරන්නනේ නිතර උගන්වන්නේ. මොකොත් නොකර ඉන්න කලාව. මේ මුකුත් නොකර ඉන්න එකේ තමයි ශිල්පේ තියෙන්නේ ඇත්තටම. අපි ගොඩාක් જાති කරලා අසහනයටපත් වෙනවා. කායිකවත් වෙහෙසටපත් වෙනවා, මානසිකවත් පීඩාවටපත් වෙනවා. මුකුත් නොකර ඉන්නවා කියන එක අපිට පොඩ්ඩක් පුළුවන් ද දවසේ S2 වහගෙන කය දවස පුරාම
මේක බැකෝ එකක් වගේ මේ කයින් වැඩ ගන්නවා. කය යන්ත්‍රයක් කරගෙන ඒ වැඩ කරව ගන්න කය පොඩ්ඩක් කොහොම වාඩි කරවලා තියන්න. මුකුත් නොකර. ඒ වගේම අපි දවසේම වචන කතා කරනවා. කතා නොකර ඉන්න. හිත මෙහෙව එක ඒවා කල්පනා කරනවා. අරයා ගැන කල්පනා කරනවා. මෙයා ගැන කල්පනා කරනවා. අරයට දුෂ්ටකම් කරන්න හිතනවා. මෙයාට දුෂ්ටකම් කරන්න හිතනවා. අරයට චෝදනා කරන්නේ කොහොමද කියලා බලනවා. මෙයාට මඩ ගහන්නේ කොහොමද කියලා බලනවා. එහෙම තියෙන හිත ඔය ටිකක් නවත්තලා තියන්න. මොකක්වත් නැතුව. කොච්චරක් ශාන්තියක් වෙයිද? කායිකවත් කාය කර්ම නැහැ. වචී කර්ම නැහැ. වචන පාවිච්චි කරන්නේ නැති නිසා චේතනා කළා මනෝ කර්ම නැහැ. ඉතින් කායිකවත් පිරිසිදුයි වාචිකවත් පිරිසිදුයි මනෝ කර්ම වශයෙන්ුත් පිරිසිදුයි. අචේතනිකයි කියලා කියනවා අසංස්කාරිකයි කියලා කියනවා. මොකක්වත් චේතනා කළා කරන්නේ නැහැ. කරන දේවල් ටිකක් තියෙනවා. ඒක මම විශ්ින් කරන දෙයක් නෙමෙයි. ඒක මට අයිති දෙයක් නෙමෙයි. ඒ තුල මම නැහැ කියන එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඉතින් අපිට ඒ තුල මම නැහැ කියන ප්‍රඥාව අවදි වෙන්නේ කොහොමද? මොකුත් නොකර ඉන්නවක්වත් අපි දන්නේ නැත්තම්. අපි ආගමානුකූල වශයෙන් නම් දවස පුරාම මොන හරි කර නම් ඉන්නේ. ආගමික වැඩ හරි. කවද්ද මේ නොකර ඉඳලා ඉගෙන ගන්න තියෙන පාඩම ඉගෙන ගන්න. ඉතින් අපිට කවදාකවත් මොකුත් නොකර ඉන්න කලාව කවුරුවක්වත් කියලා දීලා නැහැ. අපි ආගමක් ගත්තත් ආගමේ කට්ටියත් එක එක ಜಾති කරනවා. තම තමන්ගේ ආගමට අදාළව මොනවාදෝ ಜಾති ගොඩාක් කරනවා. කය සංවරද, වචනේ සංවරද, හිත සංවරද කියලා කවුරුවක්වත් දන්නේ නැහැ. කයත් අසංවරයි, වචනයත් අසංවරයි, හිත නන්නත්තර. ගොඩක් ಜಾති කරනවා. මොකුත් නොකර ඉන්නවා කියන එක ඊටාම ගැඹුරුයි, ඊටාම සරලයි. ඒකට අවදි කරනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. අපි සතියෙන් එතනට තමයි එක්කගෙන යන්නේ. මම හිතන්නේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අද දවසේදී අපිට ඉගන්වුවා අලුත් පාඩමක්. මට හිතෙන විදිහට ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගැනීමට අවශ්‍ය වෙන ප්‍රඥාව වර්ධනය වීමක් තමයි ස්වාමීන් වහන්සේ මෙතනදී සිදු වෙන්නේ. මම නැවතත් සඳහන් කරන්නේ අද අපි ඉගෙන ගත්තේ ඇත්තටම මමත් ඉගෙන ගත්තේ අසන්නනුත් ප්‍රේක්ෂක හිතවතුනුත් ඉගෙන ගත්තේ ස්වාමීන් වහන්සේ අලුත් පාඩමක්. ඉතින් ඒක ඇත්තටම අපි සතිමත් බව දිනු කරාම සතිය හරහා නුවණ පහළ වෙනවා කියලා කියන්නේ. සතිය හරහා සම්පජන්‍ය පහළ වෙනවා කියන එක තමයි පාලි භාෂාවෙන් කියවෙන්නේ. සිංහලෙන් කියන්න පුළුවන් සිහිය දිනු කරනකොට නුවණ පහළ වෙනවා කියලා. එතකොට මේ නුවණ කියලා කියන්නේ මේ මම කියන පුද්ගලයා ගැන තමයි නුවණ පහළ වෙන්නේ. මේ තුල මම කියන්නේ කවුද කියන එක. නැත්තම් මේ කය හිත දෙකේ එකතුව මොකක්ද ඇත්තටම? සත්‍යයකට පුද්ගලයෙකුට ආත්මයකට අයිති දෙයක්ද කියන එක තමයි පැහැදිලි වෙන්නේ. එතකොට මේක ඕනම කෙනෙකුට අවදි කරගන්න පුළුවන් මනසේ තියෙන කුසලතාවයක් ඇත්තටම. පොදු මනුස්ස වර්ගයාට සෑම මිනිසෙකුටම මේ කුසලතාවය ඇති කරගන්න පුළුවන්. ඒ කුසලතාවය ඇති කරගන්න ක්‍රමවේදය තමයි මේ සතිමත් බව හරහා කියලා දෙන්නේ. ඒක තමයි යන්න පුළුවන් ළඟම පාර. සතිය හරහා සම්පජන්‍ය පහළ වෙනවා කියලා කියන්නේ. නැත්නම් සිහිය දියුණු කිරීමෙන් නුවණ පහළ වෙනවා. නැත්නම් ප්‍රඥාව පහළ වෙනවා කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ප්‍රඥාව අවදි කරගන්න සතිය නැතුව බෑ. අපි අන්නේ විහිිත වෙලා නම් ඉන්නේ, අවුල් වෙලා නම් ඉන්නේ. සත්‍ය ස්වභාවය දකින්න බෑ. ඒකට උදාහරණයක් කියනවා නම් වතුර දිය කඩਿੱත් එක පතුල බලන්න ඕනේ නම් වතුර බොර වෙලා නම් බෑ. නටන වතුරේ අඩිය පේන්නේ නැහැ. මතු පිට පාසි බැඳිලා නම් අඩිය බලන්න බෑ. ඒ වගේම වතුර වර්ණ ගැන්විලා නම් අඩිය බලන්න බෑ. අපේ ව්‍යාකූල වෙච්ච මනස කියලා කියන්නේ මතු පිට පාසි බැඳිච්ච දිය කඩක් වගේ. වර්ණ ගැන්විච්ච වතුරක් වගේ. නටන වතුරක් වගේ. පතුල පේන්නේ නැහැ. ඒකින්ද අපි සතිය හරහා කරන්නේ මනසේ ව්‍යාකූල භාවය අයින් කරනවා. අර පාසි ටික අයින් කරාම පතුල බලන්න පුළුවන් වගේ. ඒ ව්‍යාකූල භාවය අයින් වෙන්නේ සතිය හරහා. එතකොටයි සම්පජන්‍ය පහළ වෙන්නේ. නුවණ පහළ වෙන්නේ. ඒකින්ද අපි එහෙම ක්‍රමවේදයක තමයි ඉන්නේ. කියන ටික දවසක හරියටම තේරෙනකොට අපිට ගොඩක් ප්‍රඥාව පහළ වෙලා ඉවරයි. අනිවාර්යෙන්ම ස්වාමීන් වහන්සේ ඒත් එක්කම අපි මතක් කරන්නට කැමති ಜಾති ආගම් කුල මල ભેදකින් තොරව මේ සතිමත් බව ස්වාමීන් වහන්සේ අපිට ප්‍රගුණ කරන්න පුළුවන් කියලාත් අපි මේ මොහොතේදී මතක් කරන්නට කැමතියි. ඒත් එක්කම ඔබ අපෙන් අහලා එව්වා මේ කොහෙද මේ සතිමත් බව ප්‍රගුණ කරන මේ සතිපාසල තිබෙන්නේ කියලා. කඩුවෙල බෝම්බිරිය මධ්‍යස්ථානයේ මේ පටිගත කිරීම කරන්නේ කොහෙද? මේ රමණීය පරිසරය කොහෙද කියලා හිතවතුන් අපෙන් විමසීමක් කරා. ඉතින් මේ කඩුවෙල බෝම්බිරිය සතිපාසල් මධ්‍යස්ථානය කියන එකත් අපි මේ මොහොතේදී මතක් කරන්නට කැමතියි. එසේනම් හිතවතුනි අපි අද දවසට ඔබේ නිවසින් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. පාද නමස්කාර පූර්වක ස්තුතිය.
කඩුවෙල බෝමිරිය සතිපාසල් මධ්‍යස්ථානයේ ප්‍රධාන උපදේශක අතුරුගිරිය ධම්මවිහාරී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේට. එසේනම් හිතවතුනි අපි අද දවසේදී ඔබේ නිවසෙන් සමගින යන්නයි සූදානම් වෙන්නේ. අපි විශ්වාස කරනවා අද දවසේදී ඔබේ ගැටළු වලට අපි පිළිතුරු ලබා දුන්නා කියලා. තවත් දවසක අපි ඔබේ ගැටළු වලට පිළිතුරු ලබා දෙන්න සූදානම් විත්තිය සිහිපත් කරමින් ඔබේ නිවසෙන් සමගින යනවා. සමගන්නා මොහොතේදී ප්‍රාර්ථනය සතිමත් වූ සතියක්. සක්මන ගැන කියලා දුන්න කරුණු හොඳට මතක තියන් හිරිමල් දෙපතුල් ටික ටික වැලි මලුවට හාදෝ දෙමින් දෙයක් nekin එක බැඳගෙන ගමනේ අයි දෙනෙත් නැරන් දුවේ පුතේ පියමන්නේ මුළු ලෝකෙම එළිය කරන්න. අදත් සතියට ප්‍රවේශයක් වැඩසටහන බෞද්ධ රූපවාහිනිය ඔස්සේ පුරා හෝරාවක් අප මෙලෙස ඔබ වෙත ගෙන ආවා. අද මේ වැඩසටහන වෙනුවෙන් තමන්ගේ දායකත්වයේ එක්කාසු කළා පිටකොට්ටේ පාගොඩ පාරේ පදිංචි සදැහැති උපාසිකාවක් විසින් විශේෂයෙන්ම ඇගේ 54 වැනි ජන්මදිනය නිමිත්තෙන් තමයි මේ වැඩසටහනට දායකත්වය ලබා දෙන්නට එතුමිය කටයුතු කරනු ලැබුවේ. මේ පුණ්‍ය ශක්තියේ මහිමෙන් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන සහ රැකී ආරක්ෂා කටයුතු දියුණුවටපත් වේවා. ඒ වගේම ජන්මාන්තරගතව සිටින ඇගේ දෙමාපියන් ප්‍රධාන ඒ සියලුම ඥාතීන්ගේ පරලෝ ජීවිතය සුවපත් වේවායි ප්‍රාර්ථනා කරන්නට එතුමිය බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වැඩසටහන වෙනුවෙන් මේ වැඩසටහන හා එක්වන සියලුම දෙනාට ඊටමත් ඉක්මනින් උතුම් වූ ධර්මාවබෝධය ලැබේවායි කියන ප්‍රාර්ථනාවත් පෙරදරි කරගෙන තමයි මේ සඳහා දායකත්වය ලබා දෙන්නට එතුමිය කටයුතු කරන්නේ. ඉතින් මේ සියලුම බලාපොරොත්තු යාරියුණ සඵල වේවායි ප්‍රාර්ථනා කරගෙන අපි අදට වැඩසටහන මෙලෙස නිමාවට පත් කරනවා. නැවතත් සත් දිනකින් ඔබව හමුවන බලාපොරොත්තු වෙන්නේ. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.